වර්ගමූලය මුල ඉඳලම පටන් ගමු. හරි අයන්නේ ඉඳලා. වර්ගමූලයට යන්න කලින් මම මේ කලින් අර ගණිත පද නමේදී ඔයගලන්ට මේක කියලා දුන්නා. ප්‍රථමක සංඛ්‍යා මොනවද? ප්‍රථමක සංඛ්‍යා ටික මතක තියාගන්න ඕනේ. හරි ප්‍රථමක සංඛ්‍යා මොනවද? 2 3 5 7 11 13. ඔය ටික අඳුම මතක තියෙන්න ඕනේ. හරි ඔය සෙට් එක මතක තියෙන්න ඕනේ සහ මෙහෙම පල්ලෙහාට බෙදීම මතක තියෙන්න ඕනේ. එකක් බෙදලා පෙන්නන්නම්. 72 දෙකෙන් බෙදුවම දෙකෙන් බෙදද්දි කොහමද? 7ට දෙකේවා 3යි. හරි දෙවරක් 3 6යි. 7න් 6ක් අඩු කරනවා. අර දැන් අපි සාමාන්‍ය බෙදීමට බෙදනවානේ දීර්ඝ බෙදීමට බෙදද්දී මේ ලියලා කරන ටික අපිට මෙතනදී හිතින් කරන්න වෙනවා. හරි 7ට දෙකේවා 3යි දෙවරක් 3 6යි. 7න් 6ක් අඩු කරාම 1යි. ඔන්න ඔය සම්පූර්ණ කෑල්ල අපිට වෙන්නේ හිතින් කරන්න. 7ට දෙකේවා 3යි. හරිද? මෙහෙම බෙදන්නේ නැහැ මම මේ වෙන්නේ මෙහෙම බෙදන්න ඕනේ නැහැ. මේක බෙදද්දි මේක බෙදන්න ඕනේ නැහැ. හරි? වෙන්නේ අර ඒ ටික හිතින් කරන්න වෙනවා කියන ටික. 7ට දෙකේවා 3යි දෙවරක් 3 6යි. 7න් 6ක් අඩු කරාම 1යි. අර ඒ සියලුම දේවල් ටික අපිට හිතින් කරන්න ඕනේ. ඒක හරි කල්පනාවෙන් කරන්න. ඒ ඉතිරි එක ගෙනල්ලා දානවා මේ 12 ඉස්සරහින්. මේ 12 දෙක ඉස්සරහින්. මේ කියන්නේ ඊළඟට තියෙන ඉලක්කම ඉස්සරහින් දාලා දැන් මේ ඉලක්කම් දෙක එකට බලන්න. 12ට දෙකේවා. දැන් බලන්න. 12ට දෙකේවා කීයද? 6යි. ඔන්න ඕක තමයි බෙදන්නේ. හරි? ওই විදිහට තමයි බෙදන්නේ. එතකොට ඔය 15ට. හරි? 15ට බෙදෙන්නේ ওই විදිහට. හරි. දැන් එහෙනම් පාඩමට යමු. මම පොඩි මතක් කිරීම ටිකක් කරේ. ඔය ටික මතක තියාගන්න. මේ පාඩම විදිය අදගත් වෙනවා. හරි. ලියාගන්න. සාධක භාවිතයෙන් වර්ගමූලය සෙවීම. සාධක භාවිතයෙන් වර්ගමූලය සෙවීම. හරි මේ වර්ගමූලය කියන්නේ මොකද්ද? දැන් මෙහෙම තිබ්බොත් a වර්ගයේ වර්ගමූලය සමානයි මොකද්ද වෙන්නේ? මේ තියෙන වර්ග නැති වෙලා යනවා. මේ වර්ගමූලය විසින් මොකද්ද කරන්නේ? මෙන්න මේ තියෙන වර්ග නැති කරලා ඇතුලේ තියෙන මේ සංඛ්‍යාව විතරක් අපිට දෙනවා. හැබැයි වර්ග සංඛ්‍යාවක් තියෙන්න ඕනේ. යම් කිසි සංඛ්‍යාවක් වර්ග වෙලා තිබ්බොත් එයාගේ වර්ගය අයින් කරලා අපිට මේ සංඛ්‍යාව විතරක් ලබා දෙනවා. හරි? මොකද තමයි කරන්නේ. එතකොට අපි දැන් බලමු මම එක උදාහරණයක් හදලා පෙන්නන්නම් හොඳට බලන් ඉන්න. හරි 144 වර්ගමූලය හොයමු සාධක භාවිතයෙන්. මේ 144 බෙදන්න මම දැන් අර කිව්ව විදිහට බෙදන්න මොන වගේද? අපිට කැමති ඉලක්කම් වලින්ද? නෑ. ප්‍රථමක සාධක වලින් විතරයි. හරි ප්‍රථමක සාධක වලින් විතරයි. ඒ බෙදද්දිත් දැන් ඕකේ දෙකෙන් බෙදෙනවද බලලා ඊට පස්සේ තුනෙන් බෙදෙනවද බලලා එහෙම පිළිවෙලකුත් නෑ. ඕගලන්ට මේක බෙදෙන්නේ ඒ යම් කිසි සංඛ්‍යාවකින් එකපාර බෙදෙන්නේ. එකපාර කියන්නේ මේකේ බෙදෙන ලොකු සංඛ්‍යාව ඕනෙත් නෑ. හරි ඒව මුකුත් ඕනේ නෑ. දැන් මේක දැක්ක ගමන් දෙකෙන් බෙදෙනවානේ. එහෙනම් දෙකෙන් බෙදන්න. ඔයා කාට හරි දැක්ක ගමන් මේක තුනෙන් බෙදනවා කියලා දෙනවා නම් තුනෙන් බෙදන්න. එහම කිසිම ප්‍රශ්නයක් නැහැ. කී බෙදෙන්න ඕන පිළිවෙලක්වත් ඒ මුකුත් නැහැ. මේක කටු වැඩක් විතරයි. හැබැයි කටු වැඩක් වුණාට ඒක නැත්තම් ගාන හදන්නත් බෑ. ඒක මතක තියාගන්න. හරි. දැන් එහෙනම් මේක බෙදුණු දෙක මට පේනවා දෙකෙන් බෙදනවා. මම දෙකෙන් බෙදනවා. එකට දෙකේව නැහැ. කෙලිම 14ටම බලනවා එනවා. 14ට දෙකේව 7යි. හරි. 14ට දෙකේව 7යි. දෙවරක් 7 14යි. 14න් 17ක් අඩු කරාම 0යි. 4ට දෙකේව 2යි. හරි 4ට දෙකේව 2යි. ඊළඟට මේකත් ආපහු බෙදන්න ඕනේ. මට පේනවා එකත් ආපහු දෙකෙන් බෙදනවා මම බෙදනවා. 4 දෙකේවා 3යි. 3 වරක් දෙක 6යි. 7න් 6ක් අඩු කරාම එකක් ඉතිරි. ඒක මෙතන ඉස්සරහට දැම්මම 12ට දෙකේවා 6යි. හරි. ආපහු මම බෙදනවා දෙකේ.
තුනට දෙකේවා 1යි දෙවරක් එක 2යි තුනෙන් දෙකක් අඩු කරාම එකක් ඉතිරි. ඒකම මෙතනට දැම්මොත් 16ට දෙකේවා 8යි. ආයි බෙදනවා මම දෙකෙන්. කොහොමද 18ට දෙකේවා 9යිනේ. දැන් 9 බෙදෙන්නේ නැහැ 3ෙන්. sorry 9 බෙදෙන්නේ නැහැ 2ෙන්. එයාව බෙදන්න වෙන්නේ 3ෙන්. එහෙනම් 3ෙන් බෙදුවම 3යි. මේ 3ත් ආපහු 3ෙන් බෙදුවම 1යි. හරි. ඔන්න ඔය විදිහට අවසානයේ එක වෙනකම්ම මේ ටික බෙදාගෙන ඉන්න. හරි. බෙදාගෙන ඉන්න. ඇවිල්ලා මේ ටික දාන්න වර්ගමූලයක් ඇතුළට. මෙන්න මෙහෙම දාන්න. දෙකේවා කීයක් තියෙනවද? 1 2 3 4යි. 3 ඒවා 2යි. හරි. ඊළඟට තියෙන වැඩේ නම් ඔයගොල්ලන්ට පට්ටම ලේසි. ඔයගොල්ලෝ කොහොමද කරන වැඩක් තියෙන්නේ. මොකද්ද? ජෝඩු කරන්න. හරි. එක වගේ අය හොයලා ජෝඩු කරන්න. පුළුවන් නේ? මොන තරම් කරනවනේ ඒක ඒ වගේ වැඩනේ. කට්ටිය ජෝඩු කරන වැඩ එහෙම කරලා ඇතිනේ. හරි. ඒක තමයි කරන්න තියෙන්නේ. මොනවද? එක වගේ අය හොයලා ජෝඩු කරන්න. හරි. මෙන්න මෙතන දෙකේ ජෝඩුවක් කියන්නේ දෙන්නයිනේ. තුන් දෙනෙක් ජෝඩු කරන්න එපා. පව් වැඩ. ඒවා පව් වැඩ. හරි. ඒ වගේ දේවල් කරන්න එපා. හරි. දෙන්නයි. එක වගේ දෙන්නයි. එහෙනම් මෙතන තියෙනවා දෙකේවා දෙකක්. ඒ දෙක ජෝඩු කරලා අපි දාමු දෙකේ වර්ගයක් කියලා. දෙකේ වර්ගයක්. හරි. ඊළඟට මෙතනත් ආපහු දෙකේවා දෙකක් තියෙනවා. ඒ දෙන්නත් ජෝඩු කරලා දාමු දෙකේ වර්ගයක් කියලා. හරි. ඊට පස්සේ තුනේ දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නත් ජෝඩු කරලා දාමු තුනේ වර්ගයක් කියලා. දැන් මොකද වෙන්නේ? වර්ගමූලෙට මේ ඔක්කොගෙම වර්ග ටික අයින් වෙලා යනවා. එළියට එනවා කවුද? මේ සංඛ්‍යා ටික විතරක්. 2යි 2යි 3යි. එහෙනම් 2ක් 4යි 4වත් 3 12යි. ඔන්න උත්තරේ. තේරුණාද? සාධක භාවිතයෙන් වර්ගමූලය හොයන්න හරිම ලේසි. මොකද්ද? ඒ දෙන සංඛ්‍යාව බෙදන්න ප්‍රථමක සාධක වලින්. හරි. ප්‍රථමක සාධක වලින් පහළට බෙදාගෙන යන්න. එන අගයන් ටික දාන්න වර්ගමූලයක් ඇතුළට. කොහොමද මේ 144 තිබ්බ වර්ගමූලය ඇතුළට? ඒතර මේ ආ බෙදිලා එන සාධක ටික දාන්න නැතුව අපි වර්ගමූලය ඇතුළට. දාලා මොකද්ද කරන්නේ? එක වගේවා ජෝඩු කරන්නේ. එක වගේවා ජෝඩු කරලා ලියනවා. හරි. එක වගේවා ජෝඩු කරලා ලියලා මොකක් වෙනවද ඊට පස්සේ? ජෝඩු වෙච්ච ඒ වගේ වර්ග අයින් වෙලා යනවා. හරි. ජෝඩු වුණාට පස්සේ කියනවනේ කොහොමද මොකද්ද? ඔයයි මමයි දෙන්නෙක් නෙමෙයි එක්කෙනෙක් කියලා. අනේ ඒක වෙලා මේ වර්ගය අයින් වෙලා ඒගොල්ලෝ තනියෙන් එළියට එනවා. හරි. ඒක තමයි වෙන්නේ. හරි. තේරුම් නැති කවුරු ඉන්නවා නම් අහන්න. මොක ලියාගෙන මේ ගණන් ටික හරයක්. ඔය දාලා. හරි. පළවෙනි එක බලමු. 25 බෙදෙන්නේ කීයද? දෙකෙන් තුනෙන් කොහොමද බෙදෙන්නේ? 5ෙන් බෙදෙන්නේ. 5ෙන් බෙදුවොත් 5යි. මේ පහත් ආපහු 5ෙන් බෙදෙනවා 1යි. එක වෙනකම්ම බෙදන්න. දැන් සමහර වෙලාවට සමහර අය ඉගෙනගෙන ඇති මෙතන ප්‍රථමක සංඛ්‍යාවක් ආවොත් නවත්තනවා කියන දේ. හැබැයි ඒක ගොඩක් වෙලාවට ළමයි වරද්ද ගන්නවා. හරි. ඒතකොට හොඳම විසඳුම තමයි එක වෙනකම් බෙදන්න. කිසිම ප්‍රශ්නයක් නැහැ. එම කියලාත් ඇති. සමහර වෙලාවට කියනවත් ඇති. හරි. ඒක තමයි හරියම ඇත්තටම ප්‍රථමක සංඛ්‍යාවක් මෙතන ආවට පස්සේ ආයෙ බෙදලා වැඩක් නැහැ. නමුත් එහෙම කිව්වම වරද්ද ගන්නවා. දැකලා තියෙන ගොඩාක් මේ රටාව කිව්වම වරද්ද ගන්නවා. ඒ නිසා එක වෙනකම් බෙදන්න. එච්චරයි. එක වෙනකම් බෙදන්න එක ගන්නෙ නැහැ. එක අරන් වැඩක් නැත්නම් මොකද එකෙන් ಗುಣ කරා කීයක් ಗುಣ කරත් ඒ උත්තරේම තමයි එන්නේ. ඒ නිසා එහෙනම් මූල 25 කියන එකේ අපි දාත හැකි 5 ගුණ කිරීම 5. එහෙනම් මේ දෙක ජෝඩු කරාම 5 වර්ගය.
එහෙනම් වර්ගයට වර්ගමූලය අයින් වෙලා යනවා. උත්තරේ කීයද? 5යි. උත්තරය 5යි. හරි. ඊළඟට 169. ඕක සමහරවිට ප්‍රශ්නයක් වෙන්නේ නැති. 169 අරගෙන බෙදන්නේ නැති හැම සංඛ්‍යාවකින්ම නේ. 2කින් බෙදන්නේ නැති, 3ෙන් බෙදන්නේ නැති, හරි. 5ෙන් බෙදන්නේ නැති, 7ෙන් බෙදන්නේ නැති, බෙදුනේ නැහැ. 169 බෙදෙන්නේ කීයෙන්ද? මේ 169 මම පළවෙනි ගණිත පදනම පාඩමේදී කිව්වා එකේ ඉඳලා 25 වෙනකන් තියෙන වර්ග සංඛ්‍යා ටික කටපාඩම් තියෙන්න ඕනේ. හරි. එකේ ඉඳලා 25 වෙනකන් තියෙන වර්ග සංඛ්‍යා ටික කටපාඩමේ තියෙන්න ඕනේ. හරි. එහෙනම් මේ 169 බෙදෙන්නේ කීයෙන්ද? 13ෙන්. 13 වරක් 13. 13ෙන් බෙදුනම හරියටම 13යි මෙයාට. හරි. ඒකත් ආපහු 13ෙන් බෙදුවොත් 1යි. එහෙනම් 169 දෙන්නේ කොහොමද? 13 ගුණ කිරීම 13. ඒ කියන්නේ 13 වර්ගය. එහෙනම් මේකේ වර්ගයට වර්ගමූලයෙන් වුණාම උත්තරේ කීයද? 13යි. හරි. ඒක බෙදෙන්නේ 13. ඒක තමයි මම කිව්වේ අවමය 2 5 2 3 5 7 11 13 කියන ඔය සංඛ්‍යා ටික මතක තියාගෙන ඉන්න කියලා. හරි. පරිමාවොත් බෙදෙන රේන්ජ් එක කියන්නේ බෙදෙන පරාසයකට එන්නේ ওই ටිකෙන් තමයි. හරි. එතනින් එහාට ගත්තොත් තියෙන ඕන සංඛ්‍යාවක් සමහර වෙලාවට අපිට වෙනම හිතලා ගන්න පුළුවන් ඒ තරම් ලොකු දුරේ වෙන්නේ නැහැ. කොහොමද ওই ටිකෙන් තමයි අනිවාර්යයෙන්ම බෙදෙනවා එන්නේ. හරි. ওই ටිකෙන් බෙදෙන විදියට එනවා. හරි. එහෙනම් ඊළඟට 196 දෙකෙන් බෙදනවනේ. මම දෙකෙන් බෙදනවා. එකට නෑ කොහොමද? ඒ නැත්නම් 19ටම බලනවා. 19ට දෙකේවා 9යි. දෙවරක් 9 18යි. 19න් 18ක් අඩු කරාම එකක් ඉතිරි. ඒක මෙතෙන්ට දානවා 16ට දෙකේවා. මේක දැම්මම 16ෙන් බලන්නේ 16ට දෙකේවා 8යි. 16ට දෙකේවා 8යි. ඒකත් ආපහු බෙදනවා දෙකෙන්. දෙකෙන් බෙදුවම 9ට දෙකේවා කීයද? 4යි. දෙවරක් 4 8යි. 9න් 8ක් අඩු කරාම එකක් ඉතිරි. ඒ එක දාන මෙතන ඉස්සරහයි. 18ට දෙකේවා 9යි. දැන් 49 දෙකෙන් බෙදනවද? නෑ. 3ෙන් බෙදනවද? නෑ. 5ෙන් නෑ. කීයද බෙදෙන්නේ? 7ෙන්. 7ෙන් බෙදුවම 7යි. ආපහු 7 7ෙන් බෙදුවම 1යි. හරි. එහෙනම් 196 වර්ගමූලය ඊළඟ වර්ගමූලය දැම්මොත් 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 7 ගුණ කිරීම 7. හරි. ජෝඩු කරන්න දෙකේ වර්ගයයි 7 වර්ගයයි. එහෙනම් වර්ගමූලයට වර්ග අයින් වෙලා යනවා. දෙවරක් 7 කියලා කියන්නේ කොච්චරද? 14 වර්ගමූලය තමයි 196 කියලා කියන්නේ. ඊළඟට 225 හදමු. 225 කොහොමද පහනේ අන්තිමට දෙන්නේ? මේකේ නැති බෙදෙන වෙන සංඛ්‍යාවක් නැහැ. පහෙන් තමයි බෙදෙන්නේ. බෙදුම් පහෙන් 22කට පහ ඒවා දෙකට බලලා වැඩක් නැහැ. දෙකට නැති නිසා 22කට බලමු. 22කට පහ ඒවා 4යි. 5 වරක් 4 20යි. 22කින් 20ක් අඩු කරාම දෙකක් ඉතිරි. 25ට පහ ඒවා 5යි. හරි. එහෙනම් ආපහු මේක බෙදෙනවා පහෙන් 4ට පහ ඒවා නැහැ. 45ට බලමු. 45ට පහ ඒවා 9යි. එහෙනම් දැන් 9 බෙදෙනවා කීයද? 3ෙන්. 3යි. ආපහු 3ෙන් බෙදුවම 1යි. හරි. ඔය ටික දාමු අපි එහෙනම් වර්ගමූලයක් ඇතුළට 5 ගුණ කිරීම 5 ගුණ කිරීම 3 ගුණ කිරීම 3. ජෝඩු කරාම 5 වර්ගය ගුණ කිරීම 3 වර්ගය. හරි. එහෙනම් වර්ග අයින් වෙලා එනවා 5 වරක් 3 කියන්නේ කීයද? 15යි. 5 වරක් 3 කියලා කියන්නේ 15යි. හරි. ඊළඟට 324 දෙකෙන් බෙදමු. 3ට දෙකේවා 1යි. දෙවරක් 1 2යි. 3ෙන් දෙකක් අඩු කරාම එකක් ඉතිරි. ඒක මෙතන දාමු 12ට දෙකේවා 6යි. 12 ඊට පස්සේ දෙවරක් 6 12යි. 12න් 12 අඩු කරාම 0යි. 4ට දෙකේවා 2යි. හරි. ඊළඟට මේකත් ආපහු බෙදමු දෙකෙන් 16ට දෙකේවා 8යි. මොකද එකට බලලා වැඩක් නැහැ. එකට නෑනේ. එළිම 16ට බලමු. ඉලක්කම් දෙකම බලමු. 16ට දෙකේවා 8යි. දෙවරක් 8 16යි. 16න් 16ක් අඩු කරාම 0යි. දෙකට දෙකේවා 1යි. ඊළඟට මේක එයා බෙදෙන්නේ දෙකෙන් බෙදෙන්නේ නැහැ. 3ෙන් බෙදෙනවා. 3ෙන් බෙදෙනවා. 8ට 3 ඒවා 2යි. 8ට 3 ඒවා 2යි. 3 වරක් 2 6යි. 8න් 6ක් අඩු කරාම දෙකක් ඉතිරි. ඒ දෙක ගෙනල්ලා මෙතන ඉස්සරහට දැම්මොත් 21යි. 21ට 3 ඒවා 7යි. ආපහු 3ෙන් බෙදනවා. 24ට 3 ඒවා 9යි. 9 3ෙන් බෙදුනම 3යි. හරි. ආපහු 3ෙන් බෙදනවා 1යි.
ඔය ටික දැම්මොත් එහෙනම් දෙකේවා 2යි 3ඒවා 4යි. හරි ජෝඩු කරොත් එකයි දෙකේවා ජෝඩුවක් තියෙනවා 3ඒවා 2ක් තියෙනවා. ජෝඩු විතරමද ගන්න පුළුවන් ඕ. එහෙම තමයි ගන්නෙ. මේක තමයි මෙතන වර්ගමූලය අයින් කරන්නේ අපිට ඕන වර්ගමූලයෙන් අයින් වෙන්නනේ. ඒතකොට වර්ග ජෝඩු තමයි ගන්න. ඒතකොට 2 ගුණ කිරීම 3 ගුණ කිරීම 3 දෙවරක් 3 6යි 6 වරක් 3 18යි. හරි 6 වරක් 3 18යි. ඊළඟට 625 5 බෙදුවම 6ට 5 ඒවා 1යි 5 වරක් 1 5යි 6න් 5ක් අඩු කරාම එකක් ඉදිරි ඒක මෙතෙන්ට දැම්මම 12යි 12ට 5 ඒවා 2යි 5 වරක් 2 10යි 12න් 10ක් අඩු කරාම දෙකක් ඉදිරි ඒ දෙක කරනවා මෙතන ඉස්සර දැම්මම 25යි 25ට 5 ඒවා 5යි හරි ආව ආපහු 5න් බෙදමු 1ට 5 ඒවා නෑ 12ට 5 ඒවා 2යි 5 වරක් 2 10යි 12න් 10ක් අඩු කරාම දෙකක් ඉදිරි ඒ දෙක මෙතන දැම්මොත් 25ට 5 ඒවා 5යි ඊට පස්සේ මේක ආපහු 5න් බෙදමු 25ට 5 ඒවා 5යි එහෙනම් 5න් බෙදුවම 1යි හරි එහෙනම් මෙතන එනවා 5 වර්ගයේ ගුණ කිරීම 5 වර්ගය හරි එතකොට මොකද වෙන්නේ වර්ග අයින් වෙලා යනවා 5 ගුණ කිරීම 5 කියලා කියන්නේ කීයද 25යි 25යි හරි 576 දෙකෙන් බෙදුවොත් 5ට 2 ඒවා 2යි. දෙවරක් 2 4යි. 5න් 4ක් අඩු කරාම එකක් ඉදිරියේ ඒක මෙතෙන්ට දැම්මොත් 14ට 2 ඒවා 8යි. දෙවරක් 8 16යි. 17න් 10ක් අඩු කරාම එකක් ඉදිරි ඒක මෙතෙන්ට දැම්මොත් 8යි. හරි. දෙකෙන් බෙදුවොත් 2ට 2 ඒවා 1යි. 8ට 2 ඒවා 4යි. 8ට 2 ඒවා 4යි. ආපහු දෙකෙන් බෙදුවොත් එකට නෑ 14ට බැලුවොත් 7යි. දෙවරක් 7 14යි. 14න් 14ක් අඩු කරාම 0යි. 4ට 2 ඒවා 2යි. දෙකෙන් බෙදුවොත් ඕගොල්ලන් 72 දෙකෙන් බෙදුවොත් 36යි. දෙකෙන් බෙදුවොත් 18යි. දෙකෙන් බෙදුවොත් 9යි. තුනෙන් බෙදුවොත් 3යි. තුනෙන් බෙදුවොත් 1යි. හරි. එහෙනම් අපි ඔන්න ඔය ටික දැම්මොත් දෙකේ ඒවා 1යි 2යි 3යි 4යි 5යි 6ක් තියෙනවා. දෙකේ ඒවා 6යි. දෙකේ ඒවා 6යි 3 ඒවා 2යි. එහෙනම් ජෝඩු කරොත් 1යි එක ජෝඩුවයි දෙකේ ඒවා තව එකක් තියෙනවා තවත් එකක් තියෙනවා සහ තුනේ ජෝඩුවක් තියෙනවා. එහෙනම් මෙතන වර්ග අයින් වෙලා එළියට එනවා 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 3. දෙවරක් 2 4යි 4 වරක් 2 8යි 8 වරක් 3 24යි. හරි. ඔන්න සාධක භාවිතයෙන් වර්ගමූලයේ සෙවීම ඔයගලට ඕක තිබ්බේ 8 වසරේ. හරි. එතන ඉඳලාම තමයි මම මේ කියන්නේ දැන් මට වැඩක් නැහැ ඔයගොල්ලෝ මීට කලින් ඕවා ඉගෙන ගෙන තියෙනවද නැද්ද කියන වැඩක් නැහැ මම මේ මුල ඉඳලම වර්ගමූලය කියන පාඩමේ සම්පූර්ණ මුල ඉඳලම මේ කතා කරගෙන යනවා. හරි. ඊට පස්සේ දැන් ඕකේ තව ගණන් කොච්චර හැදුවත් ඕක ටිකම තමයි. හරි. එතකොට දැන් මේ හැම එකක්ම මොනවද මේ වර්ග සංඛ්‍යා. හරි. මේ හරියටම වර්ගමූලයන් තියෙන සංඛ්‍යාවල තමයි අපිට ওই සාධක භාවිතයෙන් හොයන්න පුළුවන්. හරි. හරියටම වර්ගමූල නැති. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් වර්ග සංඛ්‍යා කියන්නේ මොනවද? වර්ග සංඛ්‍යා කියන්නේ මෙන්න මේවනේ. ඊයද එක් වරක් 1 1යි. දෙවරක් 2 4යි. එතකොට ওই විදිහට යන සංඛ්‍යා ටික. ඒ කියන්නේ 3 වරක් 3, 4 වරක් 4. හරි. 4 වරක් 4. හරි මේ විදිහට යන සංඛ්‍යා ටික තමයි ඒ කියන්නේ එක් වරක් 1 දෙවරක් 2 තුන් වරක් 3 හතර වරක් 4 පස් වරක් 5 ඔය විදිහට පල්ලෙහාට යන සංඛ්‍යා තියෙනවානේ හරි ඒ කියන්නේ වර්ග සංඛ්‍යා ටික අන්න ඔය වර්ග සංඛ්‍යාවල තමයි හරි අපි දන්න වර්ග සංඛ්‍යාවල තමයි පුතේ මෙන්න මේ සාධක භාවිතයෙන් අපිට හොයන්න පුළුවන් හරි එතකොට යම් කිසි වෙලාවක දැන් වර්ග සංඛ්‍යාවක් නොවන එකක් ආවොත් කොහොමද වර්ගමූලය හදන්නේ ඒකට විදි දෙකක් තියෙනවා. හරි. අපි දැන් ඒ විදි දෙක ගැන තමයි ඊළඟට ඉගෙන ගන්න යන්නේ. හරි.
ලියා ගන්න සන්නිකර්ෂණය භාවිතයෙන් මේක ගොඩාක් දුරට කෙටි ප්‍රශ්න වලට පේපර්ස් වලට අහනවා මම දැකලා තියෙනවා සන්නිකර්ෂණය භාවිතයෙන් සාධක භාවිතයෙන් හොයන එක ඇත්තටම අපිට එක සීමාවක් තුල විතරයි හොයන්න පුළුවන් හරි සන්නිකර්ෂණය භාවිතයෙන් වර්ගමූලය සෙවීම හොඳට අහගන්න විදිචු හදන පියවර කිහිපයක් තියෙනවා හරි හරි පැහැදිලිව කියන්නම් එකපාර හරියට අහගත්තොත් පුළුවන් හරි හරි සරල විදියකුත් කියනවා දැන් ඔයගොල්ලෝ මේ වෙනකන් ඊට ඉගෙනගෙන දිනවද නැද්ද කියන්නේ මම දන්නේ නැහැ මම පොඩි සරල විදිහක් කියන්නම් හරි තමයි දැන් මෙතන රිවිෂන් එක නිසා ගොඩක් අය දන්නවත් ඇති මොකද්ද සන්නිකර්ෂණය කියන්නේ අර සංඛ්‍යා ටිකක් දශම ස්ථාන ටික අරගෙන ගුණ කරලානේ හදන්නේ ඒතර දශම ස්ථාන ගුණ කරද්දී පොඩි සරල දෙයක් තියෙනවා එකපාර අපිට දශම පහක් ඒ කියන්නේ දශම සංඛ්‍යා පහක් අයින් කරගන්න පුළුවන් විදියක් තියෙනවා මම ඒක කියලා දෙන්නම් හොඳට බලන්න ඉන්න හරි දැන් මූල දෙකේ අගය හොයන්න කිව්වොත් අපිට මූල දෙකේ අගය හොයන්න කියනවා හරි මූල දෙක කොහොමද හොයන්නේ දැන් මේක පුළුවන්ද මේ ප්‍රථමක සාධක වලින් හොයන්න බෑ හරි ප්‍රථමක සාධක වලින් හොයන්න බෑ ඔක. ඇයි යොඩු කරන්න බෑ? ඔයගොල්ලෝ නම් බෙදලා බලන්න 2යි 1යි එයි. 2යි 1යි යොඩු කරන්න බෑ. දෙකම විතරයි. ඒකට ආපහු මුල ඇතුලේ ආපහු දෙකමයි ඉතුරු වෙන්නේ. හරිද? යොඩු වෙන්නේ නැති නිසා. කොහොමද? මෙන්න මෙහෙම කරන්න. හරි. ඉස්සෙල්ලා මේකේ දෙකට දැන් ඔන්න මම වර්ග සංඛ්‍යා පාඩම් කරලා තියාගන්න කිව්වේ මේවට. වර්ග සංඛ්‍යාව ඕඩර් වෙනවා. දෙකට වැඩි වර්ග සංඛ්‍යාව කීයද? ළඟම තියෙන. දෙකට වැඩි ළඟම තියෙන වර්ග සංඛ්‍යාව. දැන් වර්ග සංඛ්‍යා ටික මොනවද? එක් වරක් මේ අපි ගත්තොත් එක් වරක් 1 1යි. දෙවරක් 2 4යි. තුන් වරක් 3 9යි. හරි. ඔය වගේ තියෙන ඒවානේ. එහෙනම් දෙකට ළඟම තියෙන වර්ග සංඛ්‍යාව කීයද? 4. තුන වර්ග සංඛ්‍යාවක් නෙමෙයි 4 වර්ග සංඛ්‍යාවක්. එයා තමයි දෙකට ළඟම තියෙන වැඩියෙන් තියෙන වර්ග සංඛ්‍යාව. ඒක දාගන්නේ මේ පැත්තේ. 4යි. හරි මූල 4යි කියලා දාගන්නකො. ඊට පස්සේ දෙකට අඩු ළඟම තියෙන වර්ග සංඛ්‍යාව කවුද? 1. හරි ඔය විදිහට දාගන්න. මොකද්ද අපිට මේ හොයන්න දීලා තියෙන වර්ගමූල සංඛ්‍යාවට වැඩියෙන් ටිකක් වැඩියෙන් ළඟම ඉන්න වර්ග සංඛ්‍යාව. හරි එයාට වඩා ලොකු මේ දීලා තියෙන sorry මේ දීලා තියෙන සංඛ්‍යාවට වැඩිය විශාල වර්ග සංඛ්‍යාවක් ළඟම තියෙන. දුර තියෙනව නෙමෙයි ළඟම තියෙන. ඒ සංඛ්‍යාව පහු කරගෙන යද්දී හම්බෙන ළඟම තියෙන වර්ග සංඛ්‍යාව දානවා. එයාට කලින් ඉන්න වර්ග සංඛ්‍යාව ලියනවා දෙපැත්ත. හරි. ලියලා ගන්න මෙන්න මෙයා. මෙයාගේ දැන් කොහොමද එකේ මූලය කියන්නේ කීයද? එකේ වර්ගමූලය කියන්නේ කීයද? 1යි. එකේ මූලය කියන්නේ 1මයි. හරි එකේ මූලය කියන්නේ 1යි. මේ පැත්තේ තියෙන එක්කෙනාගේ දැන් මූලය සුළු කරාම දැන් මෙතන මූල 1 නෙදීනේ. මෙතන සාමාන්‍ය මූල 9 තිබ්බා කියලා මම උදාහරණයක් කියන්නේ. මූල 9 තිබ්බා කියලා ඉතින් මූල 9 කියන්නේ කීයද? අගේ 3යි. හරි 3 වර්ගය මේ තියෙන්නේ. අන්න ඒ වගේ. ඒතර දැන් මෙතන එකේ වර්ගය අරගෙන ලියා ගන්න මෙන්න මෙහෙම. 1.1යි 1.2යි 1.3යි 1.4යි 1.5යි 1.7යි 1.5යි 1.6යි 1.8යි 1.9යි. හරි හැමතිස්සෙම ඒක ලියන්නේ මේ පැත්තට එන සංඛ්‍යාවෙන් විතරමද? ඔව්. හරි මෙතනට එන වර්ගමූල සංඛ්‍යාවේ පූර්ණ අගය. ඒ කියන්නේ වර්ගමූලය අයින් කරාම යාගේ නාගය තියෙනවනේ. වර්ගමූලය අයින් කරාම එනාගේ දශම ස්ථාන ටික ලියා ගන්නවා. හරි 1.2 1.2යි 1.3යි 1.4යි. ඉතින් එහෙම ලියද්දී මෙහෙම පල්ලෙහාට ලියන්න යන්න තිබ්බන. ඇයි දෙකට කඩලා ලිව්වේ? මොන විකාරයක්ද ඒ කරේ? ඔව්. කරපු විකාර ගැන මම කියන්නම්. ඒක හරි වැදගත්. හරි දෙකට කඩලා මම ලිව්වේ පොඩි හේතුවක් ඇතුව. මට ඕකේ දෙකට පල්ලෙහාට ලියන්න යන්න තිබ්බා. දෙකට කඩලා ලියන්න පොඩි හේතුවක් ඇතුව. ඊළඟ පියවර පළවෙනි පියවර තමයි මොකද්ද? මෙයාට වැඩි වර්ග සංඛ්‍යාව සහ මෙයාට අඩු අපි දන්න වර්ග සංඛ්‍යාව දෙපැත්තෙන් දාලා. ඊළඟට මේ සංඛ්‍යාවේ විසඳුම අරගෙන. හරි. ඒ කියන්නේ එකේ මූලය කියන්නේ 1යිනේ. එයාගේ දශම ස්ථාන ටික දාගන්නවා කේන්ද්‍ර 9 වෙනකන් දාන්නේ කොහොමද දෙපැත්තකට.
මේ 0.5 වෙනකන් ටික මෙතන පහෙන් එහා ටික මේ පැත්ත. හරි. දැන් බලන්න මේ දෙක වැඩිපුර ළඟ මෙයාටද මෙයාටද? දෙක ළඟ කාටද? දෙක හතර වෙන්න නම් දෙකක් එකතු වෙන්න ඕනේ. හරි. හැබැයි දෙක එක වෙන්න නම් 2යි 1යි අතර පරතරය කීයද? මේ දෙන්න අතර පරතරය 1යි, මේ දෙන්න අතර පරතරය කීයද? 3යි. හරි. පැහැදිලි? සෝරි 2යි. පැහැදිලිද? මේ දෙන්න අතර පරතරය කීයද? 1 2යි අතර පරතරය 1යි. 2යි 4යි අතර පරතරය 2යි. එහෙනම් මෙයා වැඩියෙන් කිට්ටු මොන පැත්තටද? මෙන්න මේ පැත්තට. හරි. මේ පැත්තට කිට්ටුයි කියලා කියන්නේ පුතේ මෙන්න මේ උත්තරේ තියෙන්නේ මෙන්න මේ ගොඩේ. හරි. මෙයා වම් පැත්තට කිට්ටුයි කියලා කියන්නේ මේ පැත්තට කිට්ටුයි කියලා කියන්නේ උත්තරේ තියෙන්නේ මේ ගොඩේ. දැන් හදිසියවත් මෙයා මේ පැත්තට කිට්ටු වුණා නම් උත්තරේ තියෙන්නේ මෙන්න මේ ගොඩේ. එතකොට ඔය විදිහට කිව්ව නිසා තමයි අපිට මෙන්න දැන් මෙයා මේ පැත්තට කිට්ටු මේ ගොඩ ගැන බලන්නම එපා. වැඩක්ම නැහැ. හරි. ඒකේ එහෙම පිටින්ම අයින් කරලා දාත හැකි. ඒකේ තියෙන එක සංඛ්‍යාවක්වත් සුළු කරන්න ඕනේ නැහැ. ආයි එතන උත්තරේ නෑම තමයි. හරි. එහෙනම් මෙන්න මේ 0.5 තමයි සුළු කරලා පොඩ්ඩක් බලන්න වෙන්නේ අපිට. තේරුණාද? එතකොට අර එක ගොඩක්ම සම්පූර්ණයෙන් අයින් කරලා දාගන්න පුළුවන්. දැන් අපි මේකේ සංඛ්‍යාවක් අරගෙන ඒ සංඛ්‍යාවෙම ගුණ කරලා බලමු. මම ගන්නවා 1.2. නිකන් හිතෙන තැනකින් ගන්න. පිළිවෙලටම අරගෙන ඉන්න ඕනෙත් නෑ. හිතන විදිහකට අරන් සුළු කරලා බලනවා. නිකන් 1.2 ගන්නවා. අරන් ගුණ කරන 1.2. දැන් දශම තිබ්බට ගුණ කරන්න බය වෙන්න එපා. සාමාන්‍ය විදිහට ගුණ කරගෙන යන්න. දශම ගැන හිතන්නම එපා. ගුණ කරගෙන යන්න. දශම අන්තිමට මම කියන්නම් කරන විදිය හිතන්න නැතුව ගුණ කරන්න. දෙවරක් දෙක 4යි. දෙවරක් එක 2යි. දෙවරක් එක 2යි. දෙවරක් එක සෝරි එකවරක් එක 1යි. 4යි 2යි 4යි 1යි. දැන් බලන්න දශම තිතෙන් එහා පැත්තේ ඉලක්කම් කීයක් ඉන්නවද? මෙතන එක්කෙනෙක් ඉන්නවා මෙතන එක්කෙනෙක් ඉන්නවා. හරි. සම්පූර්ණ ගානෙම මේ ගුණ කරපු ඉලක්කම් දෙකේම දශම තිතෙන් එහා පැත්තේ ඉලක්කම් කීයක් ඉන්නවද? දෙකක්. එහෙනම් අග ඉඳලා ඉලක්කම් දෙකක් වෙන කළා දශම තිත තියන්න. හරි. අග ඉඳලා ඉලක්කම් දෙකක්. ඇයි මෙතන දශම තිතෙන් මේ සම්පූර්ණ ගානේ මේ ගුණ කරපු ඉලක්කම් දෙකේම දශම තිතෙන් එහා පැත්තේ ඉලක්කම් දෙකක් තියෙනවා. ඒක නිසා. හරි. දැන් ඔය උත්තරේ විතරක් අපිට තීරණයකට යන්න බෑ. තව එක්කෙනෙක් ගන්න වෙනවා. මොකද දැන් 2යි ගානක් ආවේ නෑනේ. 1.3 අරගෙන ගුණ කරලා බලමු 1.3. 3 අරක් 3 9යි 3 අරක් 1 3යි. 1 වරක් 3 3යි 1 වරක් 1 1යි. 9යි 3යි 3යි 6යි මෙතන 1යි. ඒකෙත් ඉලක්ක දෙකක් තියෙනවා. අද ඉඳලා දෙකක් වෙන්න. තාමත් කියන්න බෑ. 1.4ක් ගමු. 4 වරක් 4 16න් 6යි එකක් ඉතිරි 4 වරක් 1 4යි 1යි 5යි 4 වරක් 1 4යි 1යි 6යි 9යි 1යි එකේ ඉලක්කම් දෙකක් වෙන්න. ඒකත් තාම කියන්නත් බෑ. එහෙනම් 1.5ක් ගුණ කරලා බලමු. 5 වරක් 5 25යි 5යි දෙකක් ඉතිරි 5 වරක් 1 5යි 2යි 7යි 5යි මේකයි 5යි 5යි 7යි 5යි 12යි 2යි මෙතන දෙකක් එනවා 2.25. හරි. දැන් බලමු දෙක කියන සංඛ්‍යාවට ළඟම ඉලක්කම කවුද? ළඟම උත්තරයක් ආවේ. දැන් මේක මුන් දෙන්නම අයින් කරලා දාත හැකියි. මුන් දෙන්න ගැන ආයි බලන්න මෙපා. වැඩක් නැහැ. ඒගොල්ලෝ ගොඩාක් පහතින් ඉන්නේ. මේ දෙන්න අතර තමයි ඔන්න දැන් ගැටීම එන්නේ. මේ දෙන්නගෙන් කොහොමද උත්තරයක් තෝරගන්නේ? මෙතන 1.96යි මෙතන 2.25යි. වැඩියෙන් කිට්ටු මොකද්ද? දැන් බලන්න වැඩියම කිට්ටු. ඒක උත්තේ සමහරවිට අඩු වුණත් ප්‍රශ්නයක් නෑ. වැඩි වුණත් ප්‍රශ්නයක් නෑ. මොකද මෙතනදී අපිට හරියටම උත්තරේ එන්නේ නෑ. හරි. මෙතන බලන්න මෙයා දෙක වෙන්න 1.96යිනේ. මේකට මදි තව කීයක්ද? 0.04ක් මදි. හරි. හැබැයි මෙයා දෙකක් පැනලා 0.25ක් වැඩියෙන් ගිහිල්ලා. තේරුණාද? මෙයාට මදි කීයද? 0.04යි. හරි දෙක වෙන්න. මෙයා දෙකක් කරනවා 0.25ක් ගිහිල්ලා. එතකොට වැඩිපුරම ළඟ කවුද? මෙන්න මෙයා තමයි ළඟ. එහෙනම් එයා ඒ සංඛ්‍යාව හැදුනේ කවුරු ගුණ කරලාද? 1.4 ගුණ කරලා. හරි. එහෙනම් අපිට උත්තරය එනවා පළමු සන්නිකර්ෂණාංකය පළමු සන්නිකර්ෂණාංකය 1.4.
මෙන්න මේ ಗುಣ කරපු සංඛ්‍යාව ගන්න ඕනේ 1.4. මේන උත්තරේ නෙවෙයි. එයාව අපි බලාගන්නේ, යාගෙන් තමයි බලාගන්නේ මේ දෙන්නගේ මොන සංඛ්‍යාවද ළඟටම එන්නේ කියන එක. කාගේ වර්ගයද ළඟටම එන්නේ කියන එක. ඒතර 1.4 තමයි සාමාන්‍ය මූල දෙකට අපි ගන්න සන්නිකර්ෂණ අගය වෙන්නේ. හරි. ආයිසරයක් අහගන්න ඕන හොඳට හදන පියවර ටික. මුලින්ම මේ දීලා තියෙන වර්ග සංඛ්‍යාවට වැඩි වර්ග සංඛ්‍යාව ළඟම තියෙන වැඩි වර්ග සංඛ්‍යාව සහ අඩුම ළඟම තියෙන වර්ග සංඛ්‍යාව දෙපැත්තෙන් ලියා ගන්න. ලියාගෙන හැමතිස්සෙම මෙන්න මේ පැත්තට එන කෙනාගේ හරි. ඒ කියන්නේ මෙතන 9 ආවනම් 9 කියන්නේ 9 මූලය කීයද? 9 මූලය 3යි. හරි. එහෙනම් 3 දශම ගණන් ටිකක් දාගන්න. ඊට පස්සේ මෙතන 16 ආවනම් 16 කියන්නේ 4නේ. එහෙනම් 4යි දශම ගණන් ටික දාගන්න. ඒ දශම ගණන් ටික දාද්දි දාන්නේ දෙපැත්තට බෙදලා. 1.5 කියන්නේ මේ හැමතිස්සෙම මේ පැත්තේ 1.5 නෙමෙයි දැන් ඉලක්කම වෙනස් වෙන්න පුළුවන්. ඒ අනුව එන ඉලක්කමේ 0.5 වෙනකම් මෙතන. 0.6 ඉඳලා ටික මේ පැත්තට දාන්න. දාලා ඇයි එහෙම දාගන්නේ? බලනවා මෙයා වැඩිපුර ළඟ කාටද? 2 2යි 4යි අතර පරතරය 2යි 2යි 1යි අතර පරතරය 1යි. එතන මෙයා වැඩිපුර ළඟ මෙන්න මේ පැත්තට. එහෙනම් උත්තරේ තියෙන්නේ මෙන්න මේ කොටේ. මේ කොටේ එක සංඛ්‍යාවක්වත් ආයි ගුණ කරන්න ඕනේ නැහැ. පැහැදිලි නෙමෙයි මෙතන බලන්න 1.5ට ගියාට පස්සේ 2.25 දෙකක් පැනලා යනවා. ඒතර 1.6 ගුණ කරා කියන්නේ තවත් යනවා. හරි. එතකොට ඕගොල්ලන්ට මේ වගේ ගුණ කරන්න ඕන සංඛ්‍යා 4ක් කෙලින්ම අඩු වෙනවා. 5යි ඉතුරු වෙන්නේ. මේ පහෙන් අතර මැද්දෙන් අරන් ගුණ කරලා බැලුවම මෙන්න මේ විදිහට එනවා. උත්තර දෙකක් ආව ළඟම උත්තර දෙකක් එනවා 1.9යි 6 සහ 2.25. 2.25 0.25ක් වැඩි. මේකට මදි 0.04ක්. එහෙනම් ළඟම උත්තරේ විදිහට අපි ගන්නෙ මෙන්න මෙයාව. එතකොට ඒ කියන්නේ කීයද? 1.4. 1.4 වර්ගයේ උත්තරේ එන්නේ. හරි. පැහැදිලිද? ඔක ලියලා එහෙනම් අපි බලමු. මූල 5. මූල 5ට වැඩි ළඟම තියෙන අගය කීයද? අපි දැන් වර්ග සංඛ්‍යාවෙන් කියන් ආවොත් 1 4 9. මූල 5ට වැඩි ළඟම තියෙන වර්ග සංඛ්‍යාව තමයි කීයද? 9. අඩු වර්ග සංඛ්‍යාව කීයද? මූල 4. ඒතර 4 කියන්නේ මූල 4 කියන්නේ මේක උත්තරේ කීයද? 2යිනේ. එහෙනම් 2 දශම ගණන් ටික අපි දාගෙන යමු. 2.1යි 2.2යි 2.3යි 2.4යි 2.5යි 2.6යි 7යි 8යි 9යි. හරි. දැන් මෙයා වැඩිපුර ළඟ කාටද? 5යි 9යි අතර පරතරය 4ක් තියෙනවා. 4යි 5යි අතර 1යි. කොහොම මේ පැත්තට නේ ළඟ. එහෙනම් මේ පැත්තේ තියෙන සංඛ්‍යා ගැන බලන්න ඕනෙම නැහැ. මම ගන්නවා 2.3. අරන්සුළු කරනවා. 3 වරක් 3 9යි, 3 වරක් 2 6යි. 2 වරක් 3 6යි, 2 වරක් 2 4යි. එහෙනම් 9යි 2යි මේ දෙකක් ආවම 5.29 කියලා එනවා. දැන් 2.3 ටිකක් වැඩි උත්තරයක් ආවනේ. ඒ ආපු උත්තරේම එකපාර ගන්න එපා. තේරුණාද? ඒ ආපු උත්තරේම එකපාර ගන්න එපා. දැන් මම 2.2ක් පොඩ්ඩක් සුළු කරලා බලනවා. 2 වරක් 2 4යි, 2 වරක් 4 sorry 2 වරක් 2 4යි. කොහොමද ඉන්නේ 4 ඒවා ටිකක් මුලින් 4යි 8යි 4යි. දශම තිතෙන් හැබැයි ලක්කම් දෙකක් වෙන කරන මොකද ලක්කම් දෙක ගන්න තියෙන්නේ. දැන් සංසන්දනය කරලා බලමු. මේකේ දශම 2යි 9ක් වැඩි. මෙයාට මදි කීයද? මෙයාට මදි දශම 1යි 6යි. නේ 84 නේ තියෙන්නේ. තව දශම 1යි 6යි මදි. එහෙනම් කවුද උත්තරේ විදිහට ගන්න වෙන්නේ? මෙයාට පොඩි ගාණයි මදි. අරයාගේ ලොකු ගාණක් වැඩි. හරි. ලොකු ගාණක් වැඩි. එහෙනම් අපිට උත්තරේ විදිහට ගන්න වෙන්නේ කීයද? 2.2. මෙතන ආපු ගමන් එතන උත්තරේ නවතින්න එපා පුතේ. හරි. මෙතන ආවේ දැන් 5.29 තමයි. ඒකට එයා එකපාර උත්තරේ කියලා ගන්න එපා. ඊට අඩු එක්කෙනක් දැන් බලන්න 2.4 ගුණ කරලා වැඩක් නැහැ කියලා අපිට කොහොමද තේරෙන්නේ? ඒතකොට දැන් සමහර කෙනෙක් හිතා ඇයි මම මේ මැද්දෙන් ඉලක්කමක් ගත්තා. මැද්දෙන් ගත්තාම පුතේ අපිට පොඩ්ඩක් හොයා ගන්න පුළුවන්. හරිද? එහෙනම් දැන් මේ පැත්තත් තෝරගෙන ඒකිනුත් අර අතරින් පතර ඉලක්කමක් ගත්තේ ඇයි? දැන් සමහර කෙනෙක් හිතයි මම 2.1 එහෙම මෙහෙම ගුණ කරගෙන ඉන්නේ නැතුව මම නිකන් මට හිතෙන තැනකින් උත්තරයක් ගන්න ඇයි? ඒතර මෙන්න මේ වගේ දැන් බලන්න මේකෙදි අපිට අල්ලගන්න හරිය ලේසි වුණා. 2.3 ගුණ කරපු ගමන් 5.29ක් ආවා.
කියන්නේ පහ පැනලා ගිහිල්ලා. හරි. එහෙනම් කියනවත් මේ උත්තර දෙක සුළු කරලා වැඩක් වෙන්නේ නැහැ කියලා අපිට තේරෙනවා. ඔන්න තවත් උත්තර දෙකක් අඩු වුණා. එහෙනම් උත්තරේ තියෙන්නේ මේ තුන් දෙනාගෙන් එක්කෙනෙක් ගාව. ඒතර මෙයා 5.29 පැනලා යන්නේ. මම 2.2ක් ගුණ කරලා බලනවා. එතකොට මේ දෙන්න අතර තමයි අපිට කොහොමද උත්තර එන්නේ මේක ගුණ කරොත් තවත් අඩු වෙන්නේ එන්නේ. එහෙනම් මේ දෙන්නගෙන් එක්කෙනෙක් තමයි තෝරගන්න වෙන්නේ. කවුද තෝරගන්න වෙන්නේ? මෙන්න මේ 6.16යි මදි. හරි. එහෙනම් 2.2 තමයි පළමු සන්නිකර්ෂණ අගය වෙන්නේ මූල පහේ. ඊළඟට මේක හදන්න බලන්න. 2 මූල 14. මූල 14 හදන්න. දාහතරට අඩු ළඟම වර්ග සංඛ්‍යාව කීයද 9නේ මූල 9. වැඩි වර්ග සංඛ්‍යාව මූල 16. හරි. ගන්නේ මෙන්න මෙයාගේ උත්තරේම තමයි අපි හැමතිස්සෙම ගන්නෙ. මූල 9 කියන්නේ කියන 3යි. හරි. එහෙනම් 3.1යි 3.2යි 3.3යි 3.4යි 3.5යි 3.6යි 3.7යි 3.8යි 3.9යි. හරි. මූල 9 මෙන්න මේ පැත්තට එන එක්කෙනාගේ තමයි හැමතිස්සෙම ගන්නෙ. හරි. නැතුව එයා ළඟ පැත්තේ කෙනාගේ උත්තරේ ගන්නව නෙමෙයි. කොයි විදිහට ඒ ළඟ එක බලන්නේ අර මේක කපා ගන්න විතරයි. හොඳේ වරද්ද ගන්න එපා. මේ පැත්තට එන කෙනාගේම තමයි එයාගේ මූල විසඳුම එන්නේ. දැන් මෙතන මේ මූල 9නේ. මූල 9 කියන්නේ 3 වර්ගෙනේ. එයාගේ දශම ස්ථාන ටිකම තමයි හැමතිස්සෙම දාගන්නේ. හරි. මේ පැත්තේ දෙන කෙනාගේම තමයි දශම ස්ථාන දාන්නේ. අරහෙන් සම්බන්ධයක් නැහැ. ඊට පස්සේ මෙයා ළඟ කාටද 16ට එන්නේ ළඟ. එහෙනම් මේ පැත්තේ උත්තරේ නැහැ. අනිවාර්යයෙන් මේ පැත්තේ නැහැ. හරි. මම මෙතන 3.7 අරගෙන ගුණ කරලා බලනවා. 3.7 හතරක් මත 49 9යි 4ක් ඉතිරි. 3 වරක් 4 21යි 4යි 25යි. 3 වරක් 4 21න් 1යි 2ක් ඉතිරි. 3 වරක් 3 9යි 2යි 11යි. 9යි 6යි 3යි 1යි. 13යි දැනට මෙතන දශම ස්ථානයක් වෙන් කරාම 13.6යි 9යි කියලා එනවා. තාම 14ට අඩු ගාණක් න්යාවේ මම එහෙනම් 3.8ක් ගන්නවා. 8 වරක් 8 64න් 4යි 6ක් ඉතිරි. 3 වරක් 8 24යි 24යි 6යි 30යි. 3 වරක් 8 24න් 4යි 2ක් ඉතිරි. 3 වරක් 3 9යි 2යි 11යි. හරි. ඒ උත්තර දෙක ගත්තාම ඇති වගේනේ. මෙයා 14ට අඩු වෙන දින මෙයා 14ට වැඩි. දැන් සංසන්දනය කරමු. මෙයා 14ට වැඩියෙන් 0.44ක් වැඩි. හරි. 0.44ක් කියමුකෝ. 4.4ක් කියන්නේ ඔක වැඩි ගානේ දැනෙන්නේ නැහැ වගේ 44ක් වැඩි. මෙයාට මදි කොච්චරද? 69 කියන්නේ තව 31ක් මදි. මෙයාට 0.3ක් මදි. අඩුවෙන් ඉන්නේ. මෙයා 0.4ක් වැඩියෙන් ඉන්නේ. එහෙනම් කවුද ළඟම? ළඟම කෙනා විදිහට ගන්න වෙන්නේ අපිට මෙන්න මෙයා. එහෙනම් පළමු සන්නිකර්ෂණගේ කීයද? 3.7. හරි. ඊළඟට හදන්න බලන්න එහෙනම් මූල 42. හදලා උත්තරේ වුන් බලන්න මූල 42. හයයි දශම පහ තමා උත්තරය.
මූල 42ට වැඩි ළඟම තියෙන මූල සංඛ්‍යාව කීයද 49. මෙයාට අඩු එක්කෙනා කීයද මූල 36. හරි. එහෙනම් 36 කියන්නේ 6යිනේ. 6 දශම ගණන් ටික අපි දාගෙන යමු. හරි. දාගත්තා. දැන් මෙයා වැඩිපුර ළඟ කාටද? 36 ඉඳලා 42ට පරතරය 6යි. 40 ඉඳලා 49ට පරතරය 7යි. හරි 36 ඉඳලා 42ට පරතරය 6යි 42 ඉඳලා 49ට පරතරය 7යි. එහෙනම් මෙයා ළඟ මොන පැත්තටද? මේ පැත්තට තමයි ළඟ. මේ පැත්තට ළඟ. එහෙනම් මෙයාගේ උත්තරේ නෑ. 6.4 අරගෙන මම ගුණ කරලා බලනවා. 4ක් අතර 16න් 6 එකක් ඉතිරි. 4ක් 6 24යි 1යි 25යි. 6 වරක් අතර 24න් 4යි දෙකක් ඉතිරි. 6 වරක් 6 26යි 2යි 28යි. 6යි 9යි 2යි 8යි 10යි බිඳුවයි එකක් වෙනවා මේක 46.9යි 6යි. ඊළඟට 6.5 ගුණ කරනවා. දැන් මේක මදිනේ. මේක ආව මදි. 42කට ගොඩාක් මදි. 6.5 6.5 ගුණ කරලා බලනවා 5 වරක් 25යි 5යි දෙකක් ඉතිරි. 6 වරක් 5 30යි 2යි 32යි. 6 වරක් 5 30න් බිඳුවයි 3ක් ඉතිරි. 6 වරක් 6 36යි 3යි 39යි. එහෙනම් 5යි 2යි 2යි 42.2.5යි. ආයෙත් මේක නම් තර්ක කරන්න කිසිම දෙයක් නැහැ. එකපාරම උත්තරේ ගත හැකි 6.5යි කියලා. ඇයි ඒ? මෙයා 40.9යි 6යි. ඒතර 1 ගානක්ම මදි මෙයාගේ. හරි. මෙයාගේ 1 ගානක්ම මදි. මේක 42කට වැඩිය 0.2.5යි වැඩි. එහෙනම් උත්තරය තර්ක කිරීමකින් තොරවම වැඩි ගන්න පුළුවන් 6.5 කියන එක. හරි. ඊළඟට හදන්න බලන්න. මූල 115. කොහොමද එතකොට? එකසිය 15නේ. 115ට අඩුම සංඛ්‍යාව කීයද 100. වැඩි එක්කෙනා 121. ඔය දෙකනේ වර්ග සංඛ්‍යා දෙක. එහෙනම් මෙතන 10.1යි 10.2යි 10.3යි 10.4යි 10.5යි 10.6යි 10.6යි 10.7යි 10.8යි 10.9යි. හරි. දැන් වැඩිපුර ළඟ කාටද? කොහොම පේනවා මෙතන ඉඳලා මෙතනට 6ක පරතරයක් තියෙන්නේ. මෙයයි මේ අතර 15ක පරතරයක් තියෙන. උත්තරේ නෑ එහෙනම් මේ පැත්තේ කීයටවත්. හරි. මම 10.8 අරගෙන 10.8න් ගුණ කරලා බලනවා. 8 වරක් 8 64න් 4යි 6ක් ඉතිරි. 8 වරක් බිංදුව බිංදුවයි 6යි. 8 වරක් 1 8යි. බිංදුවෙන් ගුණ කරාම මේ හැමතැනකම බිංදුවක් එන්නේ මේ තියෙන හැම ඉලක්කමම ගුණ කරන් දෙනවනේ 8 තියෙන. එකෙන් ගුණ කරාම 8යි බිංදුවයි 1යි. එහෙනම් මෙතන යන උත්තරය 4යි 6යි 8 8යි 16න් 6යි එකක් එනවා මෙහෙට. එහෙනම් දශම ස්ථාන දෙකක් වෙන කරාම 116.6යි 4ක් එනවා. වැඩියෙන් ආවනේ. එහෙනම් මම 10.7 අරගෙන සුළු කරනවා. 4ක් වදා 49න් 9යි 4ක් ඉතිරි 4 බිංදුව බිංදුවයි අර 4 දානවා එහෙනම් 7 වරක් 1 7යි. බිංදුවෙන් ගුණ කරාම බිංදුවයි. එකෙන් ගුණ කරාම 7යි බිංදුවයි 1යි. එහෙනම් 9යි 4යි 7යි 7යි 14න් 4යි 114.4යි 9යි. එනදි කෙලින්ම සැකයක් නෑ. මෙයාගේ දශම 2යි ගානක් වැඩි. මෙයාගේ දශම සුළු ගානක් තමයි මදියෙන් තියෙන්නේ. එහෙනම් දශම 10යි sorry. ඔව් 10.7 තමයි පිළිතුරු විදිහට ගන්න පුළුවන්. හරි. 10.7. හරි. එතකොට සන්නිකර්ෂණයෙන් වර්ගමූලය හොයන්නේ ඉතින් ওই විදිහට තමයි තියෙන්නේ. හරි. ඔය පියවර ටික මතකයි නම් සන්නිකර්ෂණයෙන් වර්ගමූලය හොයන්න ආයි කිසිම ප්‍රශ්නයක් නැහැ. හරි. ඊළඟට තව තියෙනවා මේ සාධාරණ ක්‍රමය. එහෙම නැත්නම් බෙදීමේ ක්‍රමය. හරි. ඔය නම් දෙකම කියනවා.
ඊළඟ මාතෘකාව දාගන්න සාධාරණ ක්‍රමය නැත්නම් වරහන් ඇතුලේ දාගන්න බෙදීමේ ක්‍රමය. සාධාරණ ක්‍රමය එහෙම නැත්නම් වරහන් ඇතුලේ දාගන්න බෙදීමේ ක්‍රමය මගින් වර්ගමූලය සෙවීම. බෙදීමේ ක්‍රමය මගින් වර්ගමූලය සෙවීම. දැන් මෙයත් තව ක්‍රමයක්. හරි. ඔය විදිහට වර්ගමූලයක් අපිට කියන්න බැරි සංඛ්‍යා ප්‍රථමක සාධක භාවිතයෙන් හොයන්න බැරි දේවල් හොයන්න පාවිච්චි කරන තව විදිහක් තමයි මෙන්න මේ කියන බෙදීමේ ක්‍රමය. හරි. මම එක ගානක් කියලා දෙනවා. හොඳට අහන් ඉන්න. මේකෙත් පුංචි පියවර කිහිපයක් තමයි තියෙන්නේ. හරි. ඒ ටික හරියට මතක තියාගත්ත කියන්නේ ගාන අනිවාර්යෙන් හදනවා. හරිද? ආයේ කතා දෙකක් නැහැ. හැබැයි පියවර ටික හොඳට අහන් ඉන්න. දැන් වෙන ලෝකවල ඉන්න එපා. මේ ලෝකෙට ඇවිල්ලා හොඳට අහන් ඉන්න. පැටලෙනවා මේක නැත්තම්. හොඳේ? පළවෙනිම පියවර ගාන හදන්න ඉස්සෙල්ලම මේ ගාන අග ඉඳලා මුලට එන්න ඕනේ ඉලක්කම් දෙක ගාන වෙන් කරලා කමාවක් දාන්න. අග ඉඳලා ඉලක්කම් දෙක ගාන වෙන් කර කමාවක් දාන්න. දැන් මම මෙතන ඉඳලා එනවා 1 2 ඉලක්කම් දෙකක් වෙන් කරලා කමාවක් දාන්න. හරි. මුලින්ම ඒක තමයි කරගන්න ඕනේ. මොකද පළවෙනියටම අග ඉඳලා ඉලක්කම් දෙක ගාන වෙන් කරලා කමා දාන්න ඕනේ. හරි. මේක දැන් ඒකට දෙක ආයි මෙයත් එක්ක වෙන් කරන්න තව එකක් නැති නිසා ඕක ඔතනින් නවතුණු එකකමාවයි මේකෙදි වැටෙන්නේ. ඊට පස්සේ අපි බලනවා හරි මේ දෙකට මේ දෙකනේ දැන් මෙතනදී ඉන්නේ. දෙක නම් දෙකට අඩුම වර්ග සංඛ්‍යාව කීයද? දෙකට අඩු වර්ග සංඛ්‍යාව. දෙකට අඩු වර්ග සංඛ්‍යාව 1. 1 හැදෙන්නේ කොහොමද? 1 වරක් 1. හරි 1 වරක් 1 නේ? දැන් දීර්ඝ බෙදීම වගේ නෙමෙයි හොඳේ. ඒක නෙමෙයි. ඒක සම්පූර්ණ අවබෝධ කරගන්න බෑ. ඒක වෙනස් විදියක්. අග ඉඳලා ඉලක්කම් දෙකක් වෙන් කරා. වෙන් කරාම මෙතන ඉස්සරහම තනි වෙන ඉලක්කම තියෙනවා. තනි වෙන හෝ ඉස්සරහා ඉතුරු වෙන ඉලක්කම් දෙක සමහරවිට දෙකක් තියෙන්න පුළුවන්. එතකොට ඒ ඉලක්කමට අඩුම වර්ග සංඛ්‍යාව. අඩුම වර්ග සංඛ්‍යාව කීයද? අර දැන් අපි අර දෙපැත්තෙන් ලියුවා වගේ මේ පැත්තෙන් ලියවෙන්නේ කියලා කීයද? දෙක නම් දෙකට අඩුම වර්ග සංඛ්‍යාව 1. අපි දන්න අඩුම වර්ග සංඛ්‍යාව 1. එහෙනම් 1 හැදෙන්නේ කොහොමද? 1 වරක් 1. 1 හැදෙන විදිය දාන්න. 1 වරක් 1. එහෙනම් 1 වරක් 1 කීයද? 1යි. දෙකෙන් එකක් අඩු කරාම 1යි. හරි. මේකෙදි පුතේ දැන් අපි සාමාන්‍ය බෙදීමේදී එක ඉලක්කමනේ පල්ලෙහාට ගේන්නේ. මෙයාගෙදි මේ ඉලක්කම් දෙකම එකපාර පල්ලෙහාට ගේනවා. ඔය කමාවකින් වෙන් කරගත්ත ඉලක්කම් දෙක තියෙනව නේද? අන්න ඒ උන් දෙන්නව එකපාර පල්ලෙහාට ගේනවා. එකපාර පල්ලෙහාට ගේනවා. හරි. මේ ඉලක්කම් දෙකම තමයි ගේන්නේ පල්ලෙහාට. ගෙනල්ලා දැන් ඊළඟ පියවර ඊට පස්සේ හරි ඊට පස්සේ ආ 125ට දැම්මේ කොහොමද බලන්න විදිහක් නැහැ. නේ දැන් අපි දෙකෙන් බෙදෙන එකක් තිබ්බනම් මෙතන බලතැයි 2ට 125ක් විදිහට එහෙම බලන්න ඉබ්බනේ. මේකේ මුකුත් එහෙම බලන්න විදිහක් නැහැ. මොකද කරන්නේ එතකොට? මෙතනදී එහෙම බලන්න බෑ. මෙන්න ඊළඟට කරන දේ වැදගත් දේ හොඳට අහගන්න. මේ ඉර උඩ තියෙන සංඛ්‍යාව අපි ගුණ කරනවා දෙකේ. දෙකෙන් විතරද ගුණ කරන්නේ? ඔව්. හරි. කවුරුන් වගේ අහනවා නම් දැන් අහන්නේ නැහැ. හිතේ තියෙනවා. ඔක දෙකෙන් විතරමද ගුණ කරන්නේ වෙන සංඛ්‍යාවකින් ගුණ කරන්න බෑ. දෙකෙන් විතරයි. හරි. මේ ඉර උඩ තියෙන සංඛ්‍යාව දෙකෙන් ගුණ කරලා ගේනවා පල්ලෙහාට කීයද? 2යි. හරි 2යි. දැන් එකනේ තිබ්බේ. එක දෙකෙන් ගුණ කරාම 2යි. දැන් මෙතන අගට ඉලක්කමක් දාලා ඒ ඉලක්කමෙන් ගුණ කරන්න ඕන. උදාහරණයක් 3. මම 3 දාලා 3ෙන් ගුණ කරනවා. 3 දැම්මොත් ඒකෙම ගුණ කරන්න ඕනේ. හරි. 3 වරක් 3 9යි 3 වරක් 2 6යි. මේ ආපු මේ උත්තරය ආවද? නැහැ. එහෙනම් මම මෙතනට 4 දාලා ගුණ කරලා බලනවා. 4 වරක් 4 16න් 6යි එකක් ඉතිරි 4 වරක් 2 8යි 1යි 9යි. මෙයා ආවද? නැහැ. මෙන්න මෙතන තියෙන දැන් ඔය විදිහට මොන ඉලක්කමෙන් ගුණ වුණාමද මේක හැදෙන්නේ කියලා හොයාගන්න පොඩ්ඩක් ලේසියක් තියෙනවා. 5 තියෙන්නේ අන්තිමට. 5 එන්න නම් 5න් එකයි ගුණ වෙන්නේ නේ. ඕනම දෙයක්. දැන් මම මෙතෙන්ට 5 දාලා 5න් ගුණ මතක තියාගන්න. මෙතෙන්ට දාන ඉලක්කමෙන්ම තමයි ගුණ කරන්නේ. හරි.
අපිට මෙතෙන්ට දාන්න පුළුවන් බිංදුවේ ඉඳලා 9 වෙනකන් තියෙන ඕනි ඉලක්කමක්. බිංදුවේ ඉඳලා 9 වෙනකන්. හැබැයි ඒ දාන ඉලක්කමෙම පල්ලෙහා ගුණ කරන්න ඕනේ. හරි. එහෙනම් 5 වරක් 25 5යි දෙකක් ඉතිරි. 5 වරක් 2 10යි 2යි 12යි. 125. එහෙනම් අපි මෙතෙන්ට දාපු ඉලක්කම ගෙනල්ලා මෙතන බින්දා. හරි. එහෙනම් 225 කියන්නේ කාගේද? 15 වර්ගය තමයි. කොහොමද සාධාරණ ක්‍රමයේ කරන්නේ? ආයෙත් අහගන්න හොඳට අහගන්න. න අග ඉඳලා අහන් ඉදියක් කවන්නේ නැහැ, තේරුමක් කවන්නේ නැහැ. ආපහු අහගන්න කොච්චර ඇහුවත් වැඩියක් වෙන්නේ නැහැ. හරි. අහන් ඉදියක් තේරුණත් ආපහු අහන් ඉන්න මම ඔන්න කියනවා ඉතින් ටුටක් ඉක්නලා ගියා. පළවෙනි පියවර අග ඉඳලා ඉලක්කම් දෙක ගාන වෙන් කරලා කමාවක් දානවා. හරි. අග ඉඳලා ඉලක්කම් දෙක ගාන වෙන් කරලා කමාවක් දානවා. එතකොට මේ ඉස්සරහම ඉතුරු වෙන සංඛ්‍යාව වලට ඉස්සරහම ඉතුරු වෙන සංඛ්‍යාව හෝ සංඛ්‍යා දෙක ඒ කියන්නේ ඉලක්කම් හෝ ඉලක්කම් දෙකට ළඟම අඩුම වර්ග සංඛ්‍යාව කීයද කියලා බලනවා. ඒ වර්ග සංඛ්‍යාව හැදෙන්නේ කොහොමද කියන එක දානවා. වර්ග සංඛ්‍යාව හැදෙන්නේ කොහොමද? ඒ සංඛ්‍යාවේ සංඛ්‍යාවෙන් ගුණ වෙලා දැන් මෙතන නම් දෙක තිබ්බේ දෙකට අඩුම වර්ග සංඛ්‍යාව 1. එක හැදුනේ එක් වරක් 1. හරි. ඊට පස්සේ එක් වරක් 1 1යි කියලා දාලා අඩු කරාම දෙකෙන් එකක් අඩු කරාම 1යි. ඊට පස්සේ මෙන්න මේ ඉලක්කම් දෙකක් තමයි අපි එකපාර පල්ලෙහාට ගේන්නේ. තනි ඉලක්කම ගානේ ගේන්නේ නැහැ. හරි. ඉලක්කම් දෙකම පල්ලෙහාට ගේනවා. ඒ සමගම මෙන්න මේ ඉර උඩ තියෙන සංඛ්‍යාව ගුණ කරලා දෙකෙන් ගුණ කරලා පල්ලෙහාට ගේනවා. හරි. එතකොට මෙතන තිබ්බ එක විතරයි. එක දෙකෙන් ගුණ කරලා ගෙනාවම 2යි. ඊළඟට 125 හදා ගන්න ඕනේ. අපි මෙතන ඉලක්කමක් දාලා ඒ ඉලක්කමෙම ගුණ කරන්න. එතකොට මෙතන 5 දාලා 5න් ගුණ කරාම 125යි කියලා ආවා. එහෙනම් මේ 5 මේ අපි දාපු උත්තරය ගෙනල්ලා මෙතන උඩින් දානවා. හරි. එහෙනම් මේක try කරන්න. හරියන්න හරි වරදින්න හරි. වැරදුනාට ප්‍රශ්නයක් නැහැ. වරදින්න ඕනේ. වැරදුනොත් තමයි හරියන්නේ. හරි. ඕක හදන්නේ නම් හදලා උත්තරේ කියන්නේ මේකෙන් හදන්න බෙදීමේ ක්‍රමයෙන් හදන්න ඕනේ. අග ඉඳලා ඉලක්කම් දෙකක් වෙන් කරලා සමාවක් දැම්මා. 5ට අඩුම වර්ග සංඛ්‍යාව කීයද? 4. 4 හැදෙන්නේ දෙවරක් 2. දෙවරක් 2. එහෙනම් දෙවරක් 2 කීයද? 4යි. 5න් 4ක් අඩු කරාම උත්තරය 1යි. දැන් මේ ඉලක්කම් දෙකම එකපාර ගෙනව පල්ලෙහාට 166. හරි සරලයි මේ ක්‍රමය අල්ලගත්ත රාශිය පටස් ගාලා කර කර යන්න පුළුවන්. හරි. ඊට උඩ තියෙන ඉලක්කම දෙකෙන් ගුණ කරලා ගෙනව පල්ලෙහාට 4යි. මෙතෙන් ඉලක්කමක් දාලා ඒ ඉලක්කමෙන් ගුණ කරන්න. එතකොට බලන්න මේ තියෙන උත්තරේ අන්තිම ඉලක්කම චුට්ටක් බලන්න. 6. හරි. 6 වෙන්නේ ඒ ඉලක්කමෙන් ගුණ කරාම 6 ගේ සංඛ්‍යාව මොනවද? එකක් තමයි මොකද්ද? 6 වරක් 6 කීයද? 36 එනවනේ. 6 වරක් 6 36 එනවා. තව 4 වරක් 4 16 එනවා. 16න් 6 එනවා. එහෙනම් නිකන් මෙතනට 4 දාලා 4ෙන් ගුණ කරලා බලමු. 4 වරක් 4 16න් 6යි. එකක් ඉතිරි. 4 වරක් 4 16යි 1යි 17. නහරේටම ආවා. හරි. එහෙනම් මෙතන 4 මේ උඩට 4 ගෙනල්ලා දැම්මම හරි 24 තමයි එන්නේ. ඊළඟට හදන්න බලන්න 784 මූල 784 කියන එක හදන්න. මූල 784 අගින්දිරි ඉලක්කම් දෙකක් වෙන් කරලා ක්‍රමවත් දැම්මා 4. 4 ළඟම වර්ග සංඛ්‍යාව කීයද? අඩු එක එනවා වෙන්න ඕන. 4. 4නේ අපි දන්න ළඟම වර්ග සංඛ්‍යාව 4. 4 හැදෙන්නේ දෙවරක් 2. එහෙනම් දෙවරක් 2 4යි. 7න් 4ක් අඩු කරාම 3යි. මේ ඉලක්කම් දෙකම එකපාර පල්ලෙහාට ගේනවා 384යි. ඊළ උඩ තියෙන සංඛ්‍යාව දෙකෙන් ගුණ කරලා ගේනවා පල්ලෙහාට 4යි. 4යි. දැන් මේ සාමාන්‍යයෙන් 4 හැදෙන්නේ කොහොමද අන්තිමට? දෙවරක් දෙකෙනුත් වෙනවා. තව
8 වරක් 8 64යි එතනමුත් හැදෙනවා. ටිකක් දෙක දාලා බලමු ගුණ කරලා. දැන් ඔයගොල්ලෝ කටු වැඩ කරලා බලන්න. හොඳේ මෙතන එකපාර දාන්න යන්න එපා. මතමතෝ දැන්. මට වගේ මකලා ලියන්න බෑනේ. මේ පැත්තකින් ගුණ කරලා බලන්න. 42 දෙකකින් ගුණ කරාම 84යි නේ. ඒක එන්නේ නැහැ. එහෙනම් 48 8ෙන් ගුණ කරලා බලන්න. දැන් 8 දාලා 8ෙන් ගුණ කරනවා. 8 වරක් 8 64න් 4යි 6ක් ඉතිරි. 32යි 6යි 38යි. හරියටම හරි. 8යි. එහෙනම් මෙතන උඩට එනවා 8. හරි. දැන් මේ ක්‍රමය සන්නිකර්ෂණයටත් වැඩිය හොඳයි. ඇයි? ඕනම ලොකු සංඛ්‍යාවක් දුන්නත් මෙයාගෙන් හොයන්න පුළුවන්. දැන් සන්නිකර්ෂණය කියන එකත් යම් කිසි සීමාවකට විතරයි අපිට පුළුවන්. අර අපි වැඩි වර්ග සංඛ්‍යාවයි අඩු වර්ග සංඛ්‍යාවයි දන්නවා නම් තමයි සන්නිකර්ෂණයත් යන්න පුළුවන්. හැබැයි මෙයාගේ අපිට ඒව සීමා රහිතව යන්න පුළුවන්. ඕනම සංඛ්‍යාවක වර්ගමූලයක් හොයන්න පුළුවන්. ඒක මේක තමයි ඇත්තටම කිව්වොත් සාර්ථකම ක්‍රමය. වර්ගමූලය හොයන්න දින සාර්ථකම ක්‍රමය තමයි මේ සාධාරණ ක්‍රමය. එහෙම නැත්නම් බෙදීමේ ක්‍රමය. හරි. මූල 1296 හොයන්න බලන්න. ඉලක්කම් දෙක ගන්න වෙන කරා කලවත් දැම්මා. හරි. 12. 12ට ළඟම වර්ග සංඛ්‍යාව කීයද? 9. 9 හැදෙන්නේ 3 වරක් 3. 3 වරක් 3 9. එහෙනම් 12න් 9ක් අඩු කරාම 3ක් ඉතිරි. මේ සංඛ්‍යාව එකපාර පල්ලෙහාට ගේනවා. 3 දෙකෙන් ගුණ කරලා ගේනවා පල්ලෙහාට 6යි. හරි. 6 හැදෙන අපි 4 දාලා බලමු. 4 දාලා 4ෙන් 4 වරක් 4 16න් 6යි එකක් ඉතිරි. 6 වරක් 4 4යි 1යි 25යි. මදි. එන්නේ. එහෙනම් 6 දාලා බලමු. 6 වරක් 6 36න් 6යි 3ක් ඉතිරි. 6 වරක් 6 36යි 3යි 39. හරියට වෙනවා. එහෙනම් කීයද? මේ උත්තරේ තමයි දාන්න ඕන 6. 36 කියන උත්තරය එන්න ඕනේ හරියට. හරි. ඊළඟට හදන්න එහෙනම් දැන් මතක තියාගන්න මෙතනිනුත් ඉවර නැතුව හරි මෙතනිනුත් ඉවර නැතුව තවත් සංඛ්‍යාවක් දැන් මම සරල උදාහරණයක් මම කියන්නම් මෙතනින් ආවගෙන කවුද 393 දැන් මම මේ ගානෙම කියන්නේ ඊළඟ එකද මේ ගාන නෙවෙයි ඒතකොට තව 3ක් ඉතිරිනේ මෙතන අපි හිතමු තව ඉලක්කම් දෙකක් තියෙනවා කියලා එහෙනම් මේ දෙකක් ගේන පල්ලෙහාට 313යි ඊට පස්සේ ආපහු මේ උඩ තියෙන උත්තරේ දෙකෙන් ගුණ කරලා පල්ලෙහාට ගේන්න ඕනේ දැන් එහෙනම් 36 ගුණ කරාම කීයද 72යි ඊට පස්සේ මෙන්න මෙතෙන්ට ඉලක්කමක් දාලා ඒකෙම ගුණ කරලා ඔයගොල්ලෝ බලන්න මෙයා හැදෙන අගේ කීයද කියලා. හරි? දැන් තව ටිකක් දුරට යද්දි වෙන්නේ ඒකයි. මේ කරපු රටාවමයි කරපු රටාවමයි. එතකොට ඊට උඩ තියෙන්නේ 36. එයාව ගුණ කරලා තමයි පල්ලෙහාට ගේන්නේ. 72යි කියලා. ගෙනල්ලා මෙතන ඉලක්කමක් දාලා බලන්න මෙයා හැදෙන්නේ කොහොමද කියලා. එහෙනම් ඊළඟ ගාන ඔන්න මම දෙනවා හරියට හදලා උත්තරේ කියන්නේ. හරි? 15876. හරි. හරියට හදමු බලන්න. මූල 15876. හිතාගන්න බැරි වුණාද? sorry. අපි ඉතින් ලක්කම් දෙක ගන්න වෙන කරොත් හරි එක ඉතුරු වෙන්නේ එකට ළඟම වර්ග සංඛ්‍යා කොහොමත් එකනේ පරක් එකයි ඒකට එකෙන් එකක් ගියාම බිඳුවයි මේ 58ම ගේනවා පල්ලෙහාට ඊට උඩ තියෙන සංඛ්‍යාව දෙකෙන් ගුණ කරලා ගේනවා ඒකට කියන්නේ 2යි හරි එහෙනම් මෙතන දැන් 58ට සාමාන්‍ය කීයක් එයිද දැන් මෙතෙන්ට අපි මොනවා හරි ඉලක්කමක් දැම්මොත් 20 ගාණක් නෑ දෙන්නේ ඒතර 58ට සාමාන්‍ය ළඟව තව හිතන්න පුළුවන් විදිහක් මේ කියන්නේ. අර ඉස්සල්ලා එක විදිහක් කිව්වා. දැන් මේ හරියටම බෙදෙනව එන්නේ නැති කොට හිතන්නේ කොහොමද? මෙතනට අපි යම් කිසි ඉලක්කමක් දැම්මොත් එන්නේ 20 ගාණක්නේ. 20 ගාණේව කීයක් සාමාන්‍ය 50ට තියෙන්නේ? 50 ගාණකට සාමාන්‍ය 20 ගාණක් දෙකක් වගේ නට එන්නේ. ඒ නිසා මම මෙතනට දෙක දාලා දෙකෙන් ගුණ කරලා බලනවා. දෙවරක් දෙක 4යි. දෙවරක් දෙක 4යි. 44 තමයි ඒතර අපිට ගන්න පුළුවන් ළඟම එක්කෙනා. මොකද 3 දාපු ගමන් ඕක 66 69ක් වෙනවා. හරි. එහෙනම් 14ක් ඉතිරි. මේ 76 ගේන්න පල්ලෙහාට ඊළඟට. මේ දෙන්න එකට
ලක්කම් දෙකම එකට ගේන්නේ. හරි. ඊට පස්සේ මේ ඊළඟ දින සංඛ්‍යාව ආපහු දෙකෙන් ගුණ කරනවා. දැන් 12ට තියෙන්නේ. 12 ගුණ කරාම කීයද 24යි. මෙන්න මෙතෙන්දී ලක්කමක් දාලා බලන්න. දැන් මෙයා හැදෙන්නේ කොහොමද? 6 තියෙන්නේ අන්තිම. එහෙනම් 6 දාලා මම සෝරි මේ නිකම්ම 4 දාලා බලමු මුලින් ඉස්සෙල්ලා. 4 4 16න් 6යි එකක් ඉතිරි. 4 1 16යි 1යි 17න් 7යි එකක් ඉතිරි. 4 2 8යි 1යි 9යි. නෑ එන්නේ නෑ. එහෙනම් මම 6 දාලා බලනවා. 6 වරක් 6 20න් 6යි 3ක් ඉතිරි. 6 වරක් 4 24යි 3යි 27යි දෙකක් ඉතිරි. 6 වරක් 2 12යි 2යි 14යි. අන්න හරියටම හරි. එහෙනම් මෙතෙන් දෙන්නේ උත්තරය 6යි. හරි. හරි. දැන් එහෙනම් තේරුණානේ හදන විදිය. එහෙනම් මෙන්න මේක හදන්න ඕක බලන්න. මූල 20700 දැන් 2,79,36. මේක හදන්න. 2,79,36. අගදරේ ඉලක්කම් දෙක ගන්න වෙන කරමු. හරි. වෙන කරා. 20ට ළඟම වර්ග සංඛ්‍යාව කීයද? 16. 16 හැදෙන්නේ 4 වරක් 4. 16යි නම් 20 16ක් අඩු කරාම 4යි. 479යි. දැන් මේ ඊළඟ දෙන සංඛ්‍යාව ගුණ කරලා දෙකෙන් ගුණ කරලා ගේනවා පල්ලෙහාට 8යි. හරි. 479 හැදෙන්න ඕන. සාමාන්‍ය මෙතෙන්ට අපි යම්කිසි ඉලක්කමක් දැම්මොත් මොකද වෙන්නේ? 80යිනේ. ඒතර 80 ඒවා 400 නිකන් එහෙමයි හිතන්නේ. අපි මෙතනදී යම්කිසි ඉලක්කමක් දැම්මොත් 80 ගණන් තමයි එන්නේ. ඒතර 80 ගණන් කීයක් තියෙද නිකන් මෙතනත් 479 වුණා 400ට හිතයි. 400 නම් 5ක් වගේනේ. එහෙනම් අපි බලමු පොඩ්ඩක් 85 පහෙන් ගුණ කරලා 5 25 5යි 2යි 5 2 42යි 425යි. ඒක තමයි එන්නේ. දැන් ඔයගොල්ලෝ මෙතන 6 දාලා ගුණ කරොත් මේක තව වැඩි වෙනවා. එහෙනම් අපිට ගන්න වෙන උත්තරය මෙන්න මේක 5. හරි. ඊට පස්සේ ඒක ආපහු දෙකෙන් ගුණ කරලා ගේනවා පල්ලයට 45 ගුණ කරාම 90යි. එහෙනම් මෙතන 425 දානවා 9න් 5ක් 4යි 7න් 2ක් 5යි. මේ ඉලක්කම් දෙකත් පල්ලෙහාට ගේනවා. බය වෙන්න එපා. 5436 ආවා කියලා බය වෙන්න බෑ. මෙතන අපි බලමු. මෙතනට යම්කිසි ඉලක්කමක් දැම්මොත් 900 ගානයිනේ. 900 ගානක් නැහැ නිකන් එක දැම්මොත් 901යි. ඔන්න ඔය වගේ. මෙතන 5436ක් තියෙනවා. 900 ඒවා 5400ට 6ක් වගේ තියෙන්නේ. 6 දාලා 6න් ගුණ කරලා බලමු. 6 වරක් 6යි 30යින් 6යි 3ක් ඉතිරි 0යි 3යි 6 වරක් 6 54යි. හරියට වෙනවා 5436 6ේදී. හරි. එහෙනම් අඩු කරාම 0යි. දැන් තවත් එක ලොකු ගණනක් කරමු ඔය වගේ 3,21,489. මේකේ වර්ගමූලය බලන්න. ඊට පස්සේ අපි ඕකෙන් දශම සංඛ්‍යාවල දශම වලට බෙදෙන වර්ග සමූහය වර්ගමූලය හොයන විදිය කරමු. ඒත් ඉතින් ওই විදියමයි. 2 කිනේ වැඩි වෙන්නේ. දෙක ගාන වෙන් කරා 32ට ලඝු වර්ග සංඛ්‍යාව කීයද 25. එහෙනම් 5 වරක් 5නේ 25යි. එහෙනම් 25න් 22න් 25ක් අඩු කරාම 7යි. එතන එනවා එතකොට 714යි. මේක දෙකෙන් ගුණ කරලා කියන පල්ලයට 10යි. හරි. ඒතර යම් කිසි ගාණක් මෙතෙන්ට දැම්මොත් එන්නේ කීයද 100 ගාණක්.
100 ගණන් කීයක් තියෙයිද 714ට සාමාන්‍යයෙන් අපි බැලුවොත් 7ක් එන්න විදිහක් නෑ මොකද ටිකක් වැඩියෙන් යනවානේ 7 දාලා බලන්න ඕන නම් 7ක් දාලා බලුවොත් අපි 4ක් අද 49 9යි 4ක් ඉතිරි 49යි 749ක් වෙනවා වැඩි එහෙනම් 6 දාලා බලමු 6 වරක් 6 30න් 6යි 3ක් ඉතිරි 6 වරක් බිංදු බිංදුවයි එතකොට 3යි 6 වරක් 1 6යි 630යි එහෙනම් හරි ඒක තමයි එන්නේ උදේට 6යි 636යි 14න් 6ක් අඩු කරාම එහෙනම් 8යි මෙතන බිංදුවයි මෙහෙන් ගෙනල්ලා අඩු කරාම 10න් 3ක් අඩු කරාම 7යි එහෙනම් මේ 89ත් පල්ලෙහාට ගේනවා ගෙනල්ලා මෙයා ගුණ කරලා පල්ලෙහාට ගේනවා එතකොට 112යි 56 දෙකෙන් ගුණ කරලා ගෙනාව පල්ලෙහාට 112යි 9 හැදෙන්නේ අපි බලමු මෙතන 3 දාලා 3ෙන් ගුණ කරලා 3 වරක් 3 9යි 3 වරක් 2 6යි 3 වරක් 1 3යි 3යි නෑ එන්නේ නෑ තව 9 හැදෙන විදිහක් තමයි 7 වරක් 7 එහෙනම් මෙතනට 7 දාලා බැලුවොත් 7 වරක් 49 9යි 4ක් ඉතිරි 7 වරක් 2 14යි 14යි 4යි 18න් 8යි එකක් ඉතිරි 7 වරක් 1 7යි 1යි 8යි 7 වරක් 1 7යි හරියටම 567යි හරි 567යි හරි ඊළඟට දැන් වර්ගමූලයේ දශම ස්ථාන වලට හොයමු අපි. හරි? දශම ස්ථාන වලට. හරි. දශම ස්ථාන දෙකකට හොයමු අපි. දශම ස්ථාන දෙකකට වෙනකම් හොයමු. මෙහෙමයි වර්ණේ. අන්න බලන්න. මූල 5 කියන එක දෙනවා. මූල 5 යගේ තමයි අපි දැන් හොයන්න යන්නේ. හරි. අග ඉඳලා වෙන් කරන්න ඉලක්කම් නැහැනේ. ඉලක්කම් නැහැ. 5 තමයි නම් කියන එකම ඉලක්කම තිබ්බොත් වෙන් කරන්න ඕනේ දැන් නැති නිසා 5 ගන්නවා 5ට ළඟම වර්ග සංඛ්‍යාව එක් වරක් 1 එන එක් වරක් 1 1යි 5න් 4ක් අඩු කරාම 4යි දැන් එහෙනම් ඉතුරු ආව කොහොමද හදාගෙන යන්නේ සාමාන්‍ය බෙදීමේ ක්‍රමයේ විදිහමයි චූටි වෙනසක් වෙනවා මෙතන උඩින් දශම තිතක් තියෙනවා අපි මෙතනිනුත් දශම තිතක් තියලා බිංදු දෙකක් ගන්නවා සාමාන්‍ය බෙදීමේදී ගන්න අපි කීයද එක බිංදුවයි මේකේ හැබැයි බිංදු දෙකක් ගන්නවා එහෙනම් 400යි දැන් මේ ඉර උඩ තියෙන ඉලක්කම ගුණ කරලා කියනවා පල්ලෙහාට දෙකයි දශම තිත ගැන ඇත්තටම සලකන්නෙත් නෑ මෙතන ගුණ කරලා පල්ලෙහාට ගිහින් ඉතරයි කියන්න දෙකයි තොර 20 ඒවා කීයක් තියෙයිද 400ට සාමාන්‍යයෙන් දැන් අපි බලුවොත් අනේ සෝරි මෙතන මේ සෝරි පොඩ්ඩක් කරනවා 5ට ළඟම වර්ග සංඛ්‍යාව 4 4 හැදෙන්නේ දෙවරක් 2 දෙවරක් 2 4යි එකක් ඉතිරි මේ බිඳු දෙක ගන්න පල්ලෙහාට එතකොට එහෙනම් 100 හැදෙන්නේ 20 ඒවා කීයද සාමාන්‍යයෙන් 20 ඒවා 5ක් විතරනේ නේ නම් අපිට ළඟම එක ගන්න පුළුවන් 4 ගන්නත් බෑ 3 තමයි ගන්න පුළුවන් අර මෙතන තමයි දෙක ගුණ කරලා ගෙනාම 4යි 4යි 4 ඒවා දෙකක් ගන්න පුළුවන් නේ. ඒ කියන්නේ දෙකෙන් දෙක දාලා දෙකෙන් ගුණ කරොත් 84යි. එහෙනම් 84යි. එතකොට ඒකෙන් අඩු කරාම තව 16ක් එනවා. ආපහු ක්‍රමාවක් දාලා බිංදු දෙකක් ගන්න. එතකොට මේකේ දශම බෙදි ඉස්සරහට යන්න අපි කරන්නේ මොකද්ද? බිංදු දෙකක් ගන්නවා. දැන් මේ ඉර උඩ තියෙන සංඛ්‍යාව දෙකෙන් ගුණ කරලා ගේනවා පල්ලෙහාට. දශම තිත ගැන හිතන්නේ නැහැ 44 කියලා ගේන්නේ. දශම තිත ඕනේ නැහැ 44යි කියලා ගේන්නේ. හරි. ගෙනල්ලා දැන් බලන්න 44 1600ට කීයක් තියෙයිද? මම දැන් බලමු 3ක් විතර. 3 4 9යි 3 4 12න් 2යි එකක් ඉතිරි 1329යි. 4ක් බලන්න. 4ක් මට හිතෙන්නේ වැඩි වෙයි. හරි වැඩි නම් වෙයි 4 වරක් 4 16න් 6යි එකක් ඉතිරි 4 වරක් 4 16 1යි 10න් 7යි එකක් ඉතිරි 4 වරක් 1 4 වරක් 4 16 1යි 1776ක් එනවා. වැඩි ඉන්න. හරි. මේක තමයි අඩුවෙන් එන මේක තමයි ගන්න වෙන්නේ අපිට. ඉතින් අපි 3003න් ගුණ කරොත් අපිට එනවා 1329ක්. හරි. ඔය විදිහට දිගට හදාගෙන යන්න පුළුවන්. දැන් මෙතන 1329 දාලා දශම ස්ථාන දෙකකට විතරක් හැදුවා නම් ඇති. කරන්න තියෙන එකම දේ බෙදෙන්නේ නැතිව යන තැනින් එහාට
ඔව් දෙවරක් දෙක තමයි ගන්න ඕන. හරි. දශම දිට දැන් අර සාමාන්‍ය බෙදීමේදී දශම දිටෙන් හරිය එක බිඳුවයිනේ ගන්න. මේකේ බිඳු දෙකක් ගන්න. බිඳු දෙකක් අරගෙන අපි ඔය දැන් හදපු විදිහටම තමයි හදාගෙන යන්නේ පල්ලෙහාට. හරි. මෙන්න මේක හදලා මට උත්තරේ කියන්න බලන්න එනවා. දශම ස්ථාන දෙකකට මුල 14. දශම ස්ථාන දෙකකට විතර උත්තරේ කියන්න බලන්න. හරි. අපි බලමු මුල 14 එතකොට 14 ඉලක්ක දෙකමනේ තියෙන්නේ 14 ළඟම වර්ග සංඛ්‍යාව 9 නේ 9 හැදෙන්නේ 3 වරක් 3 එහෙනම් 3 වරක් 3 9යි 14 9ක් අඩු කරාම 5යි ඒතර උඩින් දශම දෙකක් තියලා මෙතනනුත් බිංදු දෙකක් ගත්තා හරි බිංදු දෙකක් ගත්තා අරගෙන ඊට උඩ තියෙන සංඛ්‍යාව දෙකෙන් ගුණ කරලා පල්ලෙහාට ගෙනාවම 6යි හරි එතකොට 60 ගානේව සාමාන්‍යයෙන් කීයක් තියෙයිද බලන්න මෙතනට 5ක් දාලා 5 වරක් 25න් 5යි දෙකක් ඉතිරි වසරක් 6 30යි 32යි නෑ ඊට වැඩි ගාණක් වෙන්න ඕනේ එහෙනම් බලමු අපි 7 දාලා 7 වරක් 49 9 4ක් ඉතිරි 4ක් 42යි 4යි 46යි හරි එහෙනම් එන්නේ ඒක 469යි 469යි එතකොට මෙතන ගමු මෙතන 10න් 9ක් 1යි මෙතන 9න් 6ක් 3යි තව බිංදු දෙකක් ගේනවා. එතකොට අපිට තව බිංදු දෙකක් ගන්න වෙනවා පල්ලෙහාට. හරි තව බිංදු දෙකක් ගේන්න වෙනවා. තව බිංදු දෙකක් දාලා උඩට ගෙනාවම 37 තියෙන්නේ උඩ 37 දෙකෙන් ගුණ කරාම 74යි. 74ට අපි බලමු මෙතන කීයක් වගේ ඉඳ 74ට 74ට සාමාන්‍යයෙන් 700 ගානේවා 700 ගානේවා 4ක් 4ක් අතර 16න් 6යි එකක් ඉතිරි 4 වරක් 4 16යි 1යි 17යි එකක් ඉතිරි 4 වරක් 4 4 වරක් 4 28යි 1යි 29යි එහෙනම් ඒක තමයි ළඟම සංඛ්‍යාව විදිහට එන්නේ 2976යි උතන ඔය ටික හදුවා නම් එච්චරයි හරි දශම ස්ථාන දෙකකට මම ගන්න කිව්වේ එහෙනම් ඔය ටික කරා නම් හරි එහෙනම් 3.74යි කියලා එනවා හරි මම ටියුට්ටයක් එවන්නම් ඕකේ ගණන් ටිකක් තියෙනවා. තව ඕකේ පොඩි කැලලක් තියෙනවා. ඒක හෙට කතා කරනවා. දැන් අදට ගොඩාක් කතා කරානේ. ඒකේ තව චූටි තැන් ටිකක් තියෙනවා. චූටි තැනක් තියෙනවා කියන්නේ ඕකමයි. ඔය දශම බෙදීමමයි දශම සංඛ්‍යාවල වර්ගමූලය හොයන්න තියෙනවා. හරි. දශම සංඛ්‍යාවල වර්ගමූලය හොයන්නවොත් කොහොමද හොයන්නේ කියන එක ඒ කැලල මම හෙට කියලා දෙන්නම්. ඒතකොට වර්ගමූලය පාඩම ඉවරයි. හරි. ඉවරයි. හරි. හෙට තව අලුත් පාඩමක් පටන් ගන්න පුළුවන්. හෙට පැය දෙකක් කරනවද කියලා මම කියන්නම්. හරි. බදාදා තියෙන පැයක් හෙට දාලා එතකොට අපි සතිය දවස් 3ක් ක්ලාස් එක කරගෙන යන්න පුළුවන්. සඳ 3යි, සඳ පැය 3යි, අඟහරුවාදා පැය 2යි සහ ක්ලාස් වලින්ද පැය 2 ගානේ බලමු. මම කියන්නම් ඒක හෙට මම වෙලාව දාන්නම්. හරි. අදට අපි ක්ලාස් එක උතනින් නවත්වනවා එහෙනම් බුදු සරණයි හැමෝටම ප්‍රශ්න මුකුත් තියෙනවා නම් අහන්න.